මොන වගේ ආගම ඒ කියන්නේ මිත්‍යා මත දෝන් ක්‍රිස්තියානි ක්‍රමයට හැරෙන්නේ. තාමත් පාවිච්චි වෙන දේවල්ද? තාමත් පාවිච්චි වෙන දේවල් තියෙනවා. උදාහරණයකට මේවා එකපාරට ඇතුල් වුන්නේ නැහැ සභාව ඇතුළට. මේවා යටින් තිබිලා කාලයක් ගියාට පස්සේ ඒවා සභාවේ නීත්‍යානුකූල තත්ත්වයටපත් වුණා. නමුත් ඒ ඇදහිලි ක්‍රම වලින් කීපයක් මම කියන්න. එකක් දෙක අපි ඔක්කොම දන්න කීපයක් මම කියන්න. එකක් තමයි නත්තල් ගහ කියන එක. අපි දන්නවා යේසුස් වහන්සේගේ උපත සමරනවා නත්තල කියලා එකක්. දෙසැම්බර් මාසේ නෙමෙයි යේසුස් වහන්සේ ඉපදුනේ. ඒක ස්ථිරවම අපිට කියන්න පුළුවන්. කොහෙත්ම යේසුස් වහන්සේ ඉපදුනේ දෙසැම්බර් මාසේ නෙමෙයි. ඒතර ඒකම එකක්. හරි ඒක ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. නමුත් මේ යේසුස් වහන්සේගේ උපත සමරන්න කියලා අපි පාවිච්චි කරන නත්තල් ගහ බයිබලයට අනුකූලව දෙවියන් වහන්සේට පිළිකුල් දෙයක්. දෙවියන් වහන්සේ නත්තල් ගහ කියන එක. ඒක තියෙනවා ජෙරමියා පොතේ 10 වෙනි පරිච්ඡේදයේ. මොකද මේ නත්තල් ගහ කියන නමස්කාර ක්‍රමය අර මම කියපු මිත්‍යා නමස්කාර ක්‍රමයක්. ඒක යේසුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 600කට කලින් දෙවියන් වහන්සේ ජෙරමියාට කතා කරලා කියනවා මේ මිනිස්සු කරන මේ පිළිකුල් ක්‍රියාව නවත්තන්න. ඒ කියන්නේ ඒක කරන්න එපා කියලා. හරි ඒක තියෙනවා ජෙරමියා 10 වෙනි පරිච්ඡේදයේ. එකේ ඉඳලා. ඒතර ඒක කියවුවොත් ඕන කෙනෙකුට තේරෙයි මේ නත්තල් ගහ කියන එක මිත්‍යා නමස්කාර ක්‍රමයක් දෙවියන් වහන්සේට පිළිකුල් වූ දෙයක්. දැන් මෙන්න සභාවට ගෙනල්ලා ක්‍රිස්තියානි ස්වරූපේ. හරි ඒකම තව එකක් තමයි යේසුස් වහන්සේගේ කුරුසපත් වීම සහ උත්ථානයේ සමරන. විශේෂයෙන්ම උත්ථානයේ සමරන. පාස්කු ඉරිදා. අපි දකිනවා පාස්කු ඉරිදා කියන එක. දැන් මේ පාස්කු ඉරිදා කියන එකට අපි දකිනවා අද සභාව ඇතුලේ සම්ප්‍රදායක් තියෙනවා බිත්තර පාවිච්චි කරනවා. බිත්තරයක් ගේන්න කියලා කියනවා. ඒ වගේම චොකලට් හදනවා හාවෙක්ගේ හැඩයකට. ඒ වගේම ඒකට ඉංග්‍රීසි නැ සිංහලෙන් තියෙන නම හරියටම හරි පාස්කු ඉරිදා. පාස්ෝව සන්ඩේ. පාස්කු ඉරිදා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නම හරි. නමුත් ඉංග්‍රීසියෙන් අපි කියනකොට එකට කියනවා ඊස්ටර් කියලා. හරි? ඒකට ඉංග්‍රීසියෙන් ඊස්ටර් කියන වචනේ අර්ථය මොකක්ද? එතකොට පාස්කු ඉරිදාවයි ඊස්ටර් වුණේ කොහොමද? පාස්ෝව කියන එක කොහොමද ඊස්ටර් වුණේ? ඊස්ටර් කියන වචනේ අර්ථය මොකක්ද? කවුරුත් දන්නේ නැහැ ගොඩක් අය. ඊස්ටර් කියලා කියන්නේ එස්ටාරා කියලා දේවතාවියෙක් හිටියා. ෆර්ටිලිටි ගොඩස් කියන එක. ඒක මිත්‍යා විශ්වාසයක්. ඒ කාලේට මිනිසුන්ගේ මිත්‍යා විශ්වාසයක්. ඒගොල්ලෝ විශ්වාස කරා මේ එස්ටාරා කියන දේවතාවිය ළඟට ගිහිල්ලා නැත්නම් ගොඩස් කියන එයා ළඟට ගිහිල්ලා බාරයක් වුණාම දරුවන් ලැබෙනවා කියලා. එතකොට මේ කියන්නේ දරුවන් නොලැබෙන කාන්තාවන් විශේෂයෙන්ම ගිහිල්ලා බිත්තරයක් අරන් ගිහිල්ලා මොකද බිත්තරේ සංකේතවත් කරන්නේ ජීවය නිසා බිත්තරයක් පූජා කරා. පූජා කළා දරුවන් ඉල්ලුවා. එතකොට එස්තාරා දේවතාවියගේ නැත්නම් ගොඩස්ගේ ආදේශ වූ සත්වයා තමයි හාවා. ඒකට හේතුව හාවා තමයි වැඩියෙන්ම ඉක්මනින් වේගෙන් බෝ වෙන මැමල් කියන නැත්නම් සත්වයාට ඉන්නේ. එතකොට හාවා තමයි එයා අතේ තියාගෙන ඉන්නේ. අපි දකිනවා දේවතාවියන්ට එක එක ආදේශ වූ සතුන් ආදේශ කරලා තියෙනවා. ඒතර මේ දේවතාවට ආදේශ කරලා තියෙන සත්වය තමයි හාවා. එතකොට හාවා ආදේශ කරලා තියෙන දේවතාවියගේ බිත්තරයක් පූජා කරපු සම්ප්‍රදාය අදත් සභාවේදී සිද්ධ වෙනවා ක්‍රිස්තියානි ස්වරූපයෙන්. එතකොට යේසුස් වහන්සේගේ නැවත නැගිටීමත් එක්ක හාව සම්බන්ධත් නැහැ, බිත්තරේ සම්බන්ධත් නැහැ. ඉතින් ගොඩක් අය අර්ථකථනය කරන හදනවා ඒක අලුත් ජීවියක් කියලා. යේසුස් වහන්සේ අලුත් ජීවියක් ගත්තේ නැහැ. යේසුස් වහන්සේ තිබිච්ච ජීවිතේම ශරීරෙම තමයි නැගිට්ටේ. යේසුස් වහන්සේ නැවත ඉපදුනේ නැහැ. උන්වහන්සේ නැවත නැගිට්ටා. වෙනස ඒකයි. හරි? ඉතින් ඒක නිසා අලුත් ජීවියක් නෙමෙයි. උන්වහන්සේ තිබිච්ච ජීවිතේම නැවත අරගත්තා අලුත් ශරීරයක් එක්ක. වෙනස එච්චරයි. ඒතකොට ඒ වගේ සම්ප්‍රදායික සභාව තුළ තියෙන ඒ නමස්කාර ක්‍රම වල මූලාශ්‍රය අර මිත්‍යා විශ්වාස අරගොල්ලෝ විශ්වාස කරපු. ඉතින් ඕකේ මම කියාගෙන ආවේ සපුණි ඔය විශ්වාසයන් දීර්ඝ කාලීනව මිනිස්සු ඒවා සභාව ඇතුලේ කරමින් ඉන්නකොට සභාව ටික කාලයක් යනකොට ඒවා නීත්‍යානුකූල සම්ප්‍රදායන් හැටියට නැත්නම් නීතිකානුකූල ක්‍රියාවන් හැටියට පිළිගත්තා. ඊට පස්සේ මොකද වුනේ? ඒක ටිකෙන් ටික ගිහිල්ලා ටික කාලයක් යනකොට සභාව තහනම් කළා. සභාවේ නායකයන් මිනිස්සුන්ට දේව වචනය කියවීම තහනම් කරා. ඒකට හේතු වුණේ රාජ්‍ය නායකයන්ගේ රජවරුන්ගේ මඟ පෙන්වීමත් එක්ක ඒගොල්ලන්ට ඕන වුණා මේ ආගම පාවිච්චි කරලා මිනිසුන් තුල බියක් ඇති කරලා මිනිසුන්ව පාලනය කරන්න. පුංචි බාධා කිරීමක් තියෙනවා. දැන් සහෝදර ඔබතුමාගෙන් අහන්න. දැන් මේ වෙනකොට අර පීඩා කරපු අය සහ පීඩා විඳපු අය එක කණ්ඩායමක් විදිහට තමයි ඉන්නේ මේ ඉන්නේ. මොකද පීඩා කරපු අය තමයි දැන් ක්‍රිස්තියානි වුණේ. ක්‍රිස්තියානි ආගමට පීඩා කරපු අයම ක්‍රිස්තියානි වුණා. මොකද රෝම අධිරාජ්‍ය ක්‍රිස්තියානියට මහා පීඩාවක් කරපු කට්ටිය.
අමුවේ ගිනි තිබ්බ මිනිස්සුන්ව. ඒතර එහෙම කට්ටිය එක පාට වෙනස් වුණා. මොකද රාජ්‍ය අනුග්‍රහය ලැබිච්ච නිසා. කොන්ස්ටන්ටයින්ගේ කන්වර්ෂන් එකත් එක්ක. අපි කතා කරන තැනේදී ඔක්කොමල්ලම එක ඔක්කොමල කණ්ඩායමක තමයි ඉන්නේ. මේ ඔක්කොම එක කණ්ඩායම. ඒතර ඒගොල්ලන් කන්වික්ෂන් එක නැතුව තමයිනේ හැරුනේ. අපි කතා කරේ. ඒතකොට මේ කාලේ ටික දුරක් යනකොට මොකද වුනේ? මේ කාලයක් කියන්නේ අවුරුදු 1000ක් විතර වගේ යනකොට රාජ්‍ය බලපෑම් මත පූජකයන් වරප්‍රසාදවලට ලොල් වෙලා සැබෑ දේව වචනය හංගන්න ගත්තා. ඒතර මිනිස්සුන්ට උගන්වන්න ගත්තා බයිබලයේ සහ අර මුල් ප්‍රොපේතවරුන් මුල් අපොස්තලවරුන්, ඒ කියන්නේ පේතෘස් යොහන් වගේ අය ලියලා තිබිච්ච ලියවිල්ලට අනුව නෙමෙයි ඒගොල්ලන්ට වාසි වෙන විදිහට මිනිස්සුන්ව පාලනය කරන්න යටපත් කරගෙන පාලනය කරන්න පුළුවන් විදිහට උගන්වන්න ගත්ත සමහර කාරණා චර්ච් එක ඇතුලේ. එතකොට මිනිසුන්ට තහනම් කරා බයිබලයේ කියවන එක. මොකද බයිබලයේ කියවොත් මිනිස්සු දකින්නවානේ බයිබලයේ තියෙනවා කියන්නේ අලුත් කිවිසුමේ අර මුල් ස්වභාවය අය ලියපු උපදේශ ටික හංගුවා මිනිසුන්ගේ. ඒක තහනම් කරා. ඒක කියවුවොත් මරණ දඬුවමයි. එතකොට ඒක තිබුණේ ලතින් භාෂාවෙන් විතරමයි. ග්‍රීක භාෂාවේ හීබ්‍රු භාෂාවෙන් තිබුණා. නමුත් ලතින් භාෂාව තමයි ගොඩක් පාවිච්චි කරේ රෝම අධිරාජ්‍යයේ. ඒතර ඒක තහනම් කරා කියවන එක. දැන් මිනිස්සු මොකද වුනේ? දෙවියන් වහන්සේගේ නැත්නම් යේසුස් වහන්සේගේ ස්වභාවයේ මුල් ගුරුවරු පේතෘස් යොහන් ඒගොල්ලෝ උගන්වපුවා දැන් ඒගොල්ලෝ දන්නේ නැහැ. හේතුව ඒක කියවන්න තහනම් ඒගොල්ලන්ට. ඒතර ඒගොල්ලන්ට උගන්වන අය උගන්වන්නේ රජතුමාට ඕන දේ මිසක් දෙවියන් වහන්සේට ඕන දේ නෙමෙයි. ඒතර ඒගොල්ලන්ගේ වාසියට ඒ දේවල් හරවන්න ගත්තා. මම මේක කියන්නේ ඉතිහාසයේ වෙච්ච දේවල්. ඒතර ওই වගේ තමයි සබාව අන්ධකාර යුගයක් කියලා සඳහන් කරනවා 1500 සමාන ක්‍රිස්තු වර්ෂ 400 ගණන් ඉඳලා 500 ගණන් ඉඳලා 1500 ගණන් වෙනකම් අවුරුදු 1000ක් විතර. අවුරුදු 1000ක් කියන විශාල කාලයක්. ඒතර ඒ කාලය තුල පරම්පරාවෙන් පරම්පරාවට මේ දේවල් කිඳා බැහැ ගන්න ගත්තා. එතකොට 1500 ගණන් වලදී ලොකු විපර්යාසයක් සිද්ධ වුණා. හරි. එතන තමයි මම එන්න ඕනේ. එතන තමයි මේ වෙන්වීම සිදු වුණේ. එතන තමයි මේ බෙදීම සිද්ධ වෙච්ච තැන. ඇයි මේ බෙදීම සිද්ධ වුණේ කියලා මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ක්‍රිස්තු වර්ෂ 1515 ජූනි මාසේ හරි පෝප් ලියෝ 10 වෙනි පෝප් ලියෝ කියලා අපි කියමු. ඒ 10 වෙනි පෝප් ලියෝ විසින් නියෝගයක් නිකුත් කරා. ඒඩික්ට් එකක් කියලා කියනවා. ඒකට ඒගොල්ලෝ පාවිච්චි කරන වචනේ පපාල් බුල් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ නියෝගයක් නිකුත් කරනවා. මෙන්න මේ වගේ. මොකක්ද දන්නවද? සෙන්ට් පීටර්ස් නැත්නම් සෙන්ට් පීටර්ස් බැසිලිකා එක තියෙනවා රෝමේ. ඒ සෙන්ට් පීටර්ස් වතිකානුවේ තියෙන ප්‍රධාන සභාව. හරි. එතකොට එතන ගොඩනැගිල්ලේ වර්ධනයට ගොඩනැගිල්ල හදන්න ඒගොල්ලන්ට මුදල් ඕන වෙලා තිබුණා. එතකොට ඒ ක්‍රියාවලිය තුල සෙන්ට් පීටර්ස් බැසිලිකා එකේ ඒ දේවල් කරන්න මොකද ඒගොල්ලෝ උනේ මුදල් හොයාගන්න මෙයා නීතියක් ගෙනාව නැත්තම් නියෝගයක් නිකුත් කළා මෙන්න මේ වගේ. මොකද්ද නියෝගය? ඔබ සභාවට නැත්තම් මේ සෙන්ට් පීටර්ස් බැසිලිකා එකට මුදල් දුන්නොත් ඔබගේ පාපය සමාව දෙනවා. ඒතර මුදල් ප්‍රමාණය අනුව අවුරුදු ගාන වෙනස් වුණා. ඔබ මුදල් මෙච්චර දුන්නොත් අවුරුදු මෙච්චර ගානක පාපය. හරි? එතකොට ඒ කියන්නේ මේකනේ උනේ ඒගොල්ලන්ගේ නීතියක් තිබුණා පාපය කළොත් දඬුවමක් දෙනවා කියලා. ඒකත් වැරදි. ඒ කියන්නේ දෙවියන්ස් දඬුවම් කරන්නේ අවසානයේදී. නමුත් ඒගොල්ලන්ගේ සභාවේ ඒ වෙනකොටත් තිබුණා සභාව තුල තිබුණා ක්‍රමයක් වරදක් කරොත් ඒකට පනිෂ්මන්ට් එකක් දෙනවා. මොකක් හරි පනිෂ්මන්ට් අතු ගන්නවත් මොන හරි වගේ දෙයක් දෙනවා පනිෂ්මන්ට් එකක්. ඒ සභාව මේක යනවා. එහෙම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඒක බයිබලයට විරුද්ධයි. නමුත් ඒ ක්‍රමය තව එහාට ගිහිල්ලා එයා කියන්න ගත්තා දඬුවමෙන් ඔයාට බේරෙන්න පුළුවන් ඔයා සල්ලි දුන්නොත්. හරි? ඔයාගේ අවුරුද්දක පාපය හරි එහෙම නැත්නම් සීරියස් ලොකු පාපයකට මෙච්චරයි පොඩි පාපයකට මෙච්චරයි. එහෙම කියලා වර්ගීකරණය කරලා පාපය වෙනුවෙන් මුදල් ගැනීමේ ක්‍රමයක් සභාව තුල ක්‍රියාත්මක වුණා 1515 ඒ පාප්තුමාගේ නියෝගයත් එක්ක. පාප් ලියෝ 10 වෙනි ලියෝ පාප්තුමා. එයා තමයි නියෝගය ගෙනාවේ 1515 ජූනි මාසේ. දැන් ඒක නිකුත් කරපු ගමන් සභාවේ ඇතුළේ හිටපු සමහර පූජකවරුන් දෙවියන් වහන්සේට ඇත්තටම ආදරේ වෙලා හිටපු අය කැළඹුණා මේකත් එක්ක. මොකද මේක තනිකර බයිබලයට විරුද්ධයි. මොකද අපේ පාපයට සමාව ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන විතරමයි. ඒක පැහැදිලි බයිබලයේ ගැන්වීම. ඒතර ඒකට විරුද්ධව තමයි ඒකට පටහැනිව තමයි මේ පාපතුමා සල්ලි වලට පාපය විකුණන්න නැත්නම් පාපයත් එක්ක ඉන්ඩල්ජන්සස් කියලා ක්‍රමයක් හඳුන්ලා දුන්නා.
ඒකෙන් අදහස් කරන්නේ ඔයා සල්ලි දුන්නොත් පාපයට සමාව ලැබෙනවා කියලා. පාපයත් එක්ක ගිවිසුමක්. ගිවිසුමක් ඇති කරගන්න. ඒකට විරුද්ධ වුණා මාටින් ලූතර් කියන ජර්මානු ජාතික පූජකවරයා. එයා ලිව්වා කාරණා 90 ගානක් ලියලිවරලා ඒක චර්ච් එකේ බෝඩ් එකේ ගහලා මාටින් ලූතර් මොකද කරේ? ඇහුවා පාප්තුමාගෙන් පෝප් ලියෝගෙන් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. ඒ කියන්නේ ඔහු දැක්ක බයිබලයේ රෝම පොත අරගෙන තමහර තැන්වලින් අරගෙන අපි ගැලවී සිටින අනුග්‍රහයන් කියන එක අරගෙන මේ මොකද්ද මේක නිසා නෙමේ ක්‍රියාව නිසා නෙමේ සල්ලි වලට මේ දේ කරන එක වැරදි කියලා ප්‍රශ්න ඔහු 90 ගණන් ලියලා ප්‍රශ්න ටික ඇරියා පාප්තුමාට. එතකොට ඒකට වතිකානුව සම්පූර්ණ විරුද්ධ වුණා මාටින් ලූතරට. ඒගොල්ලෝ උත්සාහ කරා මාටින් ලූතරව ගෙනල්ලා සාකච්ඡා කරලා මේක මේක. මොකද මාටින් ලූතර් කියන පූජකවරයාත් එක්ක ගොඩක් කණ්ඩායමක් හිටියා. විශේෂයෙන්ම යුරෝපයේ, ජර්මනියේ, නෙදර්ලන්තේ, ස්විට්සර්ලන්තේ මෙන්න මේ කට්ටිය මේ පළාත්වල ගොඩාක් අය මේ මාටින් ලූතරගේ මේ ක්‍රියාවත් එක්ක සහයෝගය දෙමින් හිටියා. ඔහු නැගිටලා ඒකට විරුද්ධව කතා කරපු එක ගැන ඒගොල්ලෝ සන්තෝෂ වුණා. එතකොට වතිකාන උත්සාහ කරා අවුරුදු ගාණක් මේ දෙස් සාමදානෙන් විසඳ ගන්න. නමුත් මාටින් ලූතර් කියා හිටියත් පැහැදිලිවම මේක බයිබලයට විතර නෙමෙයි. මුල් සභාවේ මූලිකයන්ට, ඒ කියන්නේ සභාව ආරම්භ කරනකොට හිටපු පේතෘස් යොහාන්ගේ ලියවිලි වලට විරුද්ධයි. ඒතර ඔහු කියාගෙන හිටියා එක හඬින් අපි නැවත අර මුල් සභාවේ තිබිච්ච තැනට යන්න ඕනේ. ඒ කියන්නේ ඒ පේතුරුගේ ඉගැන්වීම, පාවුල්ගේ ඉගැන්වීම, යොහාන්ගේ ඉගැන්වීම මේ තුමන්ලා ලියලා තියෙන ලියවිලි වලට අනුව මම කියවන ලියවිලි අනුවට ගියේ කියලා. ඒ ලියවිලි වලට අනුව සභාව ක්‍රියාත්මක විය යුතුයි. මේ Tamanට ඕන විදිහට වෙනස් කරන්න බෑ කියන එක ඒ අය එක හඬින් කියා සිටියා. ඒක නිසා ක්‍රිස්තු වර්ෂ 1520 දී පාප්තුමා ලියෝ කියන පාප්තුමා තර්ජනය කරා මාටින් ලූතරට අපි ඔබ සභාවෙන් අයින් කරනවා. මේ වෙනකොට මාටින් ලූතර් කියන්නේ රෝමානු පූජකවරයෙක්. සාමාන්‍ය පූජකයෙක්. ඒ කියන්නේ එක සභාවනේ තිබුණේ. එතකොට මේ රෝමානු කතෝලික කතාව නෙමෙයි මේ ක්‍රිස්තියානි සභාව මේ කතා කරන්නේ. සභාව තුළ හිටපු පූජකවරයෙක්. පූජකවරයෙක් තමයි මෙන්න දැන් විරුද්ධ වෙන්නේ. පාප්තුමා යටතේ හිටපු පූජකවරයෙක්. පාප්තුමා යටතේ හිටපු පූජකවරයෙක්. එයා විරුද්ධව කතා කරනවා සභාවේ තියෙන වැරදි ඉගැන්වීමකට. ඒ කියන්නේ මිත්‍යා විශ්වාසයක් මත තමයි මේ දේ කරන්නේ ඒගොල්ලෝ. එතකොට මෙයා කියනවා නෑ මිත්‍යා විශ්වාස නෙමෙයි අපි කරන්න ඕනේ. මුල් සභාවේ තියෙන ඉගැන්වීම් වලට අනුව තමයි අපි ඉන්න ඕනේ කියන එක තමයි මාටින් ලූතර් කිව්වේ. එතකොට ඒකත් එක්ක ඇතිවෙච්ච ඝට්ටනයේදී ක්‍රිස්තු වර්ෂ 1521 දී මේ ලියෝ පාප්තුමා මාටින් ලූතරව සභාවෙන් නිරපා හරිනවා. ඔහු මොකද කරන්නේ? ඔහු එළියට ගිහිල්ලා ඔහු වෙනම රෙෆර්මේෂන් මූවමන්ට් එක කියලා රෙප්‍රමාදු කියලා අද කියන්නේ ඒක. ඒ රෙෆර්මේෂන් කියලා කියන්නේ අලුත් කිරීමේ. නැත්නම් රිෆෝම් කිරීමේ. අපි රිෆෝම් කරනවා කියන්නේ සභාව සම්පූර්ණ වැරදි ඉගැන්වීමකට ගියා. අවුරුදු 1000 ගානක් තිස්සේ 1000 ගානක් තිස්සේ ඉඳන් මූලික ඉගැන්වීමෙන් මුල් සභාවේ යේසුස් වහන්සේගේ ඉගැන්වීමෙන් ඈත් වුණා. ඒ සම්පූර්ණ ඈත් වෙලා මිත්‍යා විශ්වාසවලට ගියා. ඒ මිත්‍යා විශ්වාසවල උපරිමයේ අන්තිමය තමයි යේසුස් වහන්සේගේ පූජාව පවා සුළු කරමින් සල්ලි වලට පාපය විකුණපු එක. ඒ අවස්ථාවේදී මාටින් ලූතර් සහ මේ කණ්ඩායම මොකද කරේ? නැවත මුල් සභාවට ආවා. නැවත ඒ මූලික ඉගැන්වීමට ආවා. නැවත ඒ අපොස්තලු වරුන්ගේ ඉගැන්වීමට ඔවුන් ඇතුළත් වුණා. ඔවුන් කිව්වා අපි ඉන්නේ වචනෙත් එක්ක. අපි ඉන්නේ මේ සභාවේ මේ සභාව ආරම්භයේදී ඒ ආරම්භක අපොස්තලු වරුන් උගන්වපු දේත් එක්ක තමයි අපි ඉන්න ඕනේ කියන එක අරගෙන ඔවුන් රෙෆර්මේෂන් කියලා දාලා රෙප්‍රමාදු කියලා අද සඳහන් කරනවා සිංහලෙන්. අන්න ඒ කට්ටිය ආරම්භ කරා සභාවක් නැත්නම් ඒ මූවමන්ට් එක. ඔතනදී මොකද වුනේ? සභාව දැන් ක්‍රිස්තියානි සභාව මේ දැන් මේ කණ්ඩායමක් එළියට ආවා. එළියට ආවා කියන්නේ ඒගොල්ලෝ සභාව වැරදි මාර්ගයේ යන නිසා මිත්‍යා විශ්වාස වලට ගිය නිසා ඒගොල්ලෝ එළියට ඇවිල්ලා නැවත මූලික සභාවේ ඉගැන්වීම් වලට එකතු වෙච්ච නිසා අර සභාව කියන්න ගත්තා. අපි රෝමයට ලැබි වූ විශ්ව සභාව කියන අර්ථය. ඒකට දාපු නම තමයි කැතෝලිකා රොමානා. කැතෝලිකා රොමානා කියන්නේ කැතෝලිකා කියලා කියන්නේ ග්‍රීක වචනේ තියෙනවා කැට් හොලොස් කියලා. කැට් හොලොස් කියන්නේ මුළු ඔක්කොම. කැට් හොලොස් වචන දෙකක් එකතු වෙලා හැදිච්ච වචනයක් යුනිවර්සල් කියන එක තමයි හොලොස් කියලා කියන්නේ. එතකොට සියලු මුළු throughout ඒ සභාව කියන එකයි රෝමයට ගැති. නැත්නම් රෝමේ තියෙන. එතකොට රෝමේ තියෙන
සභාව හැටියට තමයි රෝමන් කැතලික් කියලා කියන්නේ ඒකයි. දැන් යේසුස් වහන්සේ රෝමයට ඇවිල්ලවත් නැහැ. යේසුස් වහන්සේ රෝමයට එක්ක කොහෙද සම්බන්ධකමක් තිබුණේ? එකම දේ තමයි ඒ කාලේ රෝමය තමයි ඒ ජෙරුසලම පාලනය කරේ. එතකොට ඒ වුණාට රෝමයට ගැති වූ සභාව හැටියට තමයි කතෝලික රෝමානු කතෝලික කියලා කිව්වේ. ඒතර ඉතුරු අය මොකද වුනේ? රෙෆර්මේෂන් රෙපරමාදු කියලා කිව්වා. ඒකට කතෝලික අය සැඳුන් නැත්නම් ඒ බැං වෙගුණාට පස්සේ ඒගොල්ලෝ කියන්න ගත්තා කතෝලිකය කියන්න ගත්තා එයා ප්‍රොටෙස්ටන්ට්ලා කියලා. හරි. ඒ කියන්නේ ප්‍රොටෙස්ට් කරන කට්ටිය. ප්‍රොටෙස්ට් කියන දන්නවනේ උද්ඝෝෂණ. කැරලිකාර කියනවා වගේ. එහෙම කියලා වුන් මම එක කාලයක් මට මතකයි තිබුණා එහෙම දෙයක් මාටින් ලූතරව මරා දමන්න පවා ඒගොල්ලෝ නියෝග කරලා තිබුණා. ඊට පස්සේ බයිබලය මාටින් ලූතර් මොකද කරේ? එතුමා ඒ සභාවෙන් එළියට ආවිලා රිෆර්මේෂන් මූවමන්ට් එක ඌ දැනගත්තා බයිබල් මේ රිෆර්මේෂන් මූවමන්ට් එක ඉදිරියට යන්න නම් නැත්නම් මේක ඉදිරියට ගෙනියන්න නම් මේක මේ විදිහට යන්න නම් මිනිස්සු දෙවියන් වහන්සේගේ වචනය කියවන්න ඕනේ. මොකද ඒ වෙනකොට තහනම් කරලා තිබුණේ. සාමාන්‍ය මිනිසුන්ට බයිබලය කියවන්න තහනම් එතකොට. ඒක නිසා පූජකයන්ට ලේසි වුණා ඕන බොරුවක් කියන්න මිනිසුන්ට. එතකොට දැන් මාටින් ලූතර් මොකද කරේ? එහෙම නොවන පිණිස, ඒක වෙන්න බැරි වෙන පිණිස දෙවියන් වහන්සේගේ වචනය විශේෂයෙන්ම අලුත් බුදුසමේ ඉගැන්වීම. අර විශේෂයෙන්ම අපොස්තල වරුන්ගේ සභාව ගැන සඳහන් කරලා තියෙන ඉගැන්වීම් තියෙන අලුත් කිවිසුම. සහ මුළු බයිබලයම ඔවුන් කරේ විවිධ භාෂාවන් වලට පරිවර්තනය කරන්න ගත්තා. ඒක අපි දකිනවා ඇත්තටම දෙවියන් වහන්සේ විසින්ම කරපු දෙයක් කියලා. ඒකට හේතුව තමයි සකුනේ ඒ 1500 ගණන් වල බයිබලේ පරිවර්තනය කරන්න මාටින් ලූතර් පෙළඹෙනකොට ජර්මනියේම ගොතන්බර්ග් කියන නුවරදී අලුත් සොයා ගැනීමක් ඉදිරිපත් වුණා ලෝකයට මුද්‍රණ තාක්ෂණය. දැන් බලන්න බයිබලයේ පරිවර්තනය කරනකොට 1525 15න් පස්සේ 25 ගණන් වල යනකොට ඒ කාලෙම ප්‍රින්ටිං නැත්තම් මුද්‍රණ තාක්ෂණය ලෝකයට හඳුන්වා දෙනවා කෙනෙක් විසින් ගොතන්බර්ග්. එතකොට මොකද වුනේ? මේගොල්ලෝ මේක ට්‍රාන්ස්ලේට් කරලා ජර්මන් භාෂාවට ඊට පස්සේ ෆ්‍රෙන්ච් වලට ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා මුද්‍රණය කරලා මිනිස්සු අතර බෙදා හැරියා. එතකොට බොරු උගන්වන්න බැරි නිසා. දැන් අර මිත්‍යා විශ්වාස දැන් උගන්වන්න බෑ. ඒතර පාපය සල්ලි දීලා ගන්න එක ගැන දැන් කතා කරන්න බෑ. මොකද බයිබලේ එහෙම දෙයක් නැති නිසා. මුල් අපොස්තල වරුන්ගේ එහෙම කතාවක් නැති නිසා. බයිබලේ එහෙම දෙයක් ලියවිලා නැහැ. දැන් මොකද උනේ? අර ඒගොල්ලන් එලිදරව් වුණා. නමුත් අර රිෆර්මේෂන් මූවමන්ට් එක ගොඩාක් ව්‍යාප්ත වෙලා ගියා. එතකොට ඒකට විරුද්ධව ගොඩාක් ක්‍රියා කරා ඒවකට තිබුණු සභාව විශේෂයෙන්ම රෝමානු කතෝලික කියාගෙන හඳුන්වාගත්ත ඒ කිතුණු කණ්ඩායම. මේ ඔක්කොම ක්‍රිස්තියානි. ඒ මම කියන්නේ එකට තමයි හිටියේ ක්‍රිස්තියානි. නමුත් ඒ ක්‍රිස්තියානි කියන කට්ටිය තමයි රෝමානු කතෝලික කියලා දාගත්තේ නම. නමුත් ක්‍රිස්තියානි. මොකද බයිබලේ රෝමානු කතෝලික නම නැහැ. බයිබලේ තියෙන ක්‍රිස්තියානි නම. පැහැදිලිවම මම අභියෝග කරන ඕන කෙනෙකුට කතෝලික කියලා කතෝලිසම් කියන එක කතෝලිකා කියන වචනය තියෙයි. මොකද කතෝලිකා කියන ලැටින් වචනය බිඳිලා ආවේ ග්‍රීක වචනයකින්. හරි කැටෝලොස් කියන වචන. ඒ වචන දෙක එකතු වෙලා කැටෝලොස් කියන වචනෙන් ආවේ. එහෙම වචන තියෙන්න පුළුවන්. නමුත් ක්‍රිස්තියානි කියන නම පැහැදිලිවම තියෙනවා ක්‍රිස්ටියන්ස් කියලා තියෙනවා. ඇන්තිෝකේදී පළමු වරට යේසුස් වහන්සේගේ ගෝලයන්ව ක්‍රිස්තියානි කියලා හැඳුන්වුවා කියලා තියෙනවා. ඒතර ක්‍රිස්තියානි කියන හැඳින්වීමක් ඩෙන්ටිටි එකක් බයිබලයේ තියෙනවා. කතෝලික කියලා ඩෙන්ටිටි එකක් නැහැ. ඒගොල්ලෝ දෙක හදාගත්ත එක. ප්‍රශ්නයක් නැහැ. ඒ අපේ සහෝදරයෝ. මොකද ඒගොල්ලෝ යේසුස් වහන්සේ විශ්වාස කරන අය. මේ එකම සහෝදර කණ්ඩායම. හරි. එතකොට මේ අය මොකද වුනේ? ගොඩාක් පීඩා කරන්න ගත්තා මේ බයිබලයේ විශ්වාස කරන අයට විරුද්ධව. බයිබලයේ විශ්වාස කරන අදහන අයට විරුද්ධව ගොඩක් පීඩා කරන්න ගත්තා. බයිබලයේ පරිවර්තනය කරපු එකට ඒගොල්ලෝ විරුද්ධව කොච්චර ක්‍රියා කරාද කියනවා නම් සපුනේ එංගලන්තේ හිටපු පූජකවරයෙක් තමයි ටින්ඩේල්. ටින්ඩේල් කියන කෙනා. ඒතකොට ටින්ඩේල් ඇවිල්ලා එයා ට්‍රාන්ස්ලේට් කරා ඔරිජිනල් ග්‍රීක් හීබ්‍රු මැනුස්ක්‍රිප්ට්ස් අරගෙන පරිවර්තනය කරා බයිබලයේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න ගත්තා. ඒ පරිවර්තනය කිරීම නිසා මොකද වුනේ? එවකට හිටපු පාප්තුමා නියෝගයක් දුන්න එංගලන්තේ රජුරවන්ට මෙයාව මරා දමන්න කියලා. මොකද්ද වරද? බයිබලයේ පරිවර්තනය කිරීම. ඒතර බයිබලයේ පරිවර්තනය කිරීමේ වරදට ටින්ඩේල්ව ලන්ඩන් නුවරදී පණ පිටින් පිච්චුවා. ඒ පණ පිටින් පිච්චෙන වෙලාවේ, ගිනි ගන්න වෙලාවේ ඔහු එක දෙයයි ඉල්ලුවේ. ඔහු එක යාඥාවයි කරේ. My God, open the eyes of my king. මගේ රජතුමාගේ ඇස් අරින්න කියලා ඔහු යාඥා කරා. අවුරුදු ගානකට පස්සේ ඒ දේ සිදු වුණා. ජේම්ස් කියන රජතුමා
රෝමේ තිබිච්ච සභාවත් එක්ක තිබිච්ච සියලු සම්බන්ධකම් අතහැරලා ඔහු එංගලන්ත සභාව බිහි කරලා ඒ එංගලන්ත සභාව තුළ බයිබලයේ ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරා. ක්‍රිස්තු වර්ෂ 1611 දී මැයි මාසේ ඒ බයිබලය නිකුත් කළා කිං ජේම්ස් වර්ෂන් හැටියට. ජේම්ස් රජතුමාගේ ආරම්භ වෙලා යගේ පුතා තමයි ඒක ඒ දවස්වල නියෝජනය මේ නිකුත් කළේ. ඒකත් එක්ක තමයි බයිබලය මුළු ලෝකේ පුරා ව්‍යාප්ත වුණේ. ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසීන් ලෝකය ආක්‍රමණය කරන හැම තැනකටම බයිබලය අරන් ගිය නිසා ඉංග්‍රීසි භාෂාව ලෝකයේ මූලික භාෂාව වුණා. ඒක නිසාම බයිබලය ඉංග්‍රීසියෙන් ව්‍යාප්ත වුණා. ඊට පස්සේ අනිකුත් භාෂාවන්ට පරිවර්තනය කරලා දැන් හැමෝගෙම අතේ බයිබලයක් තියෙනවා. එතකොට බයිබලය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. ඒ වචනයට අනුව ජීවත් වෙන එක තමයි ක්‍රිස්තියානි කියන කණ්ඩායමේ මූලික අරමුණ. ඒක තමයි මුල් ස්වභාවයත් කලේ. ඔව් පුංචි බාධා කිරීමක් තියෙනවා මට ඔබතුමාගෙන් අහන්න තියෙන තව දෙයක්. ඒ තමයි දැන් ගොඩක් අය කරන චෝදනාවක් තමයි මේ ක්‍රිස්තියානි කියන්නේ තන තන හතු පිපෙනවා වගේ දෙයක් සහ මොවුන්ට අනන්‍යතාවයක් නැහැ. ලෝකේ පිළිගැනීමක් නැහැ. මේක පුංචි කණ්ඩායමක් කියන එක. දැන් ඔබතුමා ඉතිහාසය ගැන කතා කරද්දී පැහැදිලි මං හිතන්නේ ලොකු ඉතිහාසයක් තියෙනවා සහ රටවල් ගණනාවක සහභාගීකමක් තියෙනවා මෙතනදී. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ක්‍රිස්තියානි කියන කුඩා කණ්ඩායමක් කියන එක මම පිළිගන්නේ නැහැ. මොකද වර්තමානයේ මේ ප්‍රොටෙස්ටන්ට් කියන කණ්ඩායමට අයිති වෙනවා මිලියන 900ක් සහ මිලියන 1000ක් අතර වගේ ප්‍රමාණයක්. ඒතර මිලියන 1000ක් ප්‍රොටෙස්ටන්ට් කණ්ඩායමක් ඉන්නවා. ඒතර ඒකේ ඇතුලේ ඉන්නවා අනුනිකායන් කියලා කිව්වට වරදක් නැහැ. ඒ කියන්නේ මූලික වූ දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන ක්‍රිස්තියානි. ඒක ඇතුලේ ඉන්නම විවිධ සභාවන් තියෙනවා. විවිධ සභාවන් ඒ සංවිධාන හරහා නියෝජනය වෙමින් පාලනයක් වෙමින් නිසි ලෝක පිළිගැනීමක් ඇතුව මිලියන 1000ක් කියන්නේ පොඩි සෙනගක් නෙමෙයි. මිලියන 1000ක සෙනගක් ලෝකේ පුරා විසිරී ඉන්නවා ක්‍රිස්තියානි කට්ටිය. ඒ කියන්නේ රෝමානු කතෝලික නොවෙන. එතකොට ඒ වගේ කණ්ඩායමක් තමයි අපි නියෝජනය කරන්නේ. ඒ ඇතුලේ විවිධ සභාවන් තියෙනවා. මේ හැම සභාවකම ක්‍රියාත්මක වෙන්නේ සහ උගන්වන්නේ එකම බයිබලය. එකම ඉගැන්වීම. නමස්කාර ක්‍රමවල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. සමහර කියන සින්දුවල වෙනසක් තියෙනවා. ඒ තාලවල වෙනසක් තියෙනවා. නමේ වෙනසක් තියෙයි. නමුත් උගන්වන්නේ එකම බයිබලය. හොඳයි